ආයිබෝවන් අද බලමු අපි කාබනික රසායනයේ ඇල්කයින් කියන සංයෝග යටතේ ඇල්කයින් වල ප්‍රතික්‍රියා සහ ඒවා පිළියෙල කිරීමේ ක්‍රම පිළිබඳව. එතකොට දැන් අපි දන්නවා කාබනික රසායනයේ පවතින සංයෝග අතුරින් හයිඩ්‍රෝකාබන කියන කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු සංයෝගයට අතර තමයි මේ ඇල්කයින අයත් වෙන්නේ. එතකොට ඒකෙදි ඇල්කයින වල තියෙන විශේෂත්වය තමයි අදාළ සංයෝගයේ කාබන් දාමයේ මේ තියෙන කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒතර කාබන් දාමයේ අනිත් සංයෝගය එතකොට අපි පරමාණු වෙන්නේ හයිඩ්‍රජන්. එතකොට මේ කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින සංයෝග අපි කියනවා ඇල්කයින කියලා. එතකොට කාබන් වලට ඉතිරි බන්ධන සම්පූර්ණ වෙන්නේ එතකොට හයිඩ්‍රජන් වලින්. එතකොට ඒකේ කාබන් පරමාණු දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මේ ඇල්කයින සතුව තියෙන්න පුළුවන්. එතකොට කාබන් පරමාණු දෙකක් තියෙන සරලතම ඇල්කයිනය අපි ඒක සාමාන්‍යයෙන් නමින් කියනවා ඇස්ටලීන් කියලා. අපි IUPAC නමේදී අපි එටයින් කියලා හඳුන්වනවා. එතකොට එතෙන්දි මේ අයින් කියන නම තමයි කියන්නේ YNE අගට එනවා නම් ඒ සංයෝග ඇල්කයින යටතට තමයි ගැනෙන්නේ. අන්න ඒක නිසා. එතකොට අපිට එතෙන්දි බලන්න පුළුවන් මේ ඇල්කයින වල ත්‍රිත්ව බන්ධනයේ සාමාන්‍යයෙන් ෆයි බන්ධන දෙකක් තියෙනවා. එතකොට අපි ඇල්කීන වල ගත්තාම එක ෆයි බන්ධනයක් සහ සිග්මා බන්ධනයක් තියෙනවා. එතකොට ඇල්කයින වල එතකොට එක සිග්මා බන්ධනයක් සහ දෙපස තියෙනවා ෆයි බන්ධන දෙකක්. ඒ විදිහට තමයි මේ ත්‍රිත්ව බන්ධනයේ සමන්විත වෙන්නේ. අපි එතකොට ගත්තොත් කාබන් පරමාණු දෙකක් තියෙන්න පුළුවන්. ඒක අපි එටයින් කියලා කියනවා. කාබන් පරමාණු 3ක් තියෙන්න පුළුවන්. ඒක අපි ප්‍රොපයින් කියලා කියනවා. ඊළඟට කාබන් පරමාණු 4ක් තියෙන්න පුළුවන්. ප්‍රධාන දාමයේ එතකොට ඒක අපි කියනවා බියුටයින් කියලා. එතකොට කාබන් පරමාණු 5ක් තිබුණොත් ඒක අපි කියනවා පෙන්ටයින් කියලා. ඊළඟට කාබන් පරමාණු 6ක් තිබුණොත් ඒක අපි කියනවා හෙක්සයින් කියලා. අපිට සාමාන්‍යයෙන් කාබන් පරමාණු 6ක් විතර වෙනකන් අදාළ සංයෝග දැනගෙන තියෙන්න ඕනේ. ඒකට කාබන් පරමාණු 7ක් තියෙන එකක් තියෙන්න පුළුවන්. එතකොට කාබන් පරමාණු 7ක් තියෙන එක අපි හඳුන්වන්නේ හෙප්ටයින් කියලා. එතකොට මේ කාබන් පරමාණු වල අතර නැත්තම් කාබන් දාමයේ ත්‍රිත්ව බන්ධනය තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ආරම්භයේම තියෙන්න පුළුවන්. අපි ඒව එතකොට හුඟක් වෙලාවට IUPAC ක්‍රමයේදී අදාළ නාම මූලය සඳහන් කරලා හිටන් අපි ඒකේ කාබන් දාමයේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන සම්බන්ධ වෙන්න කාබන් පරමාණු දෙකෙන් අඩුම අංකය සඳහන් වෙන ක්‍රමයට නම් කරලා හිටන් ඒ අංකය සඳහන් කරනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් IUPAC නාමකරණයේදී කරන්නේ. ඒක අපි වෙනමත් කතා කරනවා. එතකොට මෙතන මේ අපි සරලම එක තමයි එටයින්. ඒකේ අපි සාමාන්‍ය වහරේදී අපි ඇසිටලීන් කියලා කියනවා.
ඒක ඔය වෙල්ඩින් වැඩවලට එහෙම පාවිච්චි කරනවා. එතකොට ඇස්ටලින් කියන එක ඒ කියන්නේ එතකොට කාබයිඩ් කියන එක ඔය හાર્ඩ්වෙයාර් වලින් අරගෙන ඒක ජලය දැම්මහම ප්‍රතික්‍රියාවෙන් මේ ඇස්ටලින් එනවා. ඒක පාවිච්චි කරනවා ඔක්සි ඇස්ටලින් දැල්ල කියලා පෑස්සුම් වැඩකඩුව සඳහා. ඊට අමතරව මේ ඉතයින් වලින් අපි තව අමතර ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කියන්නේ ඉතයින් සාමාන්‍යයෙන් පළතුරු ඉදවීම උත්තේජනය කරනවා. ඒක නිසා පළතුරු ඉදවීමේ කාර්ය සඳහා මේ ඇසිටලින් පාවිච්චි කරනවා. නමුත් ඒකට ඕන සුළු ප්‍රමාණයක් වශයෙන් වායුව පමණයි. ඒකට ඒක නිසා අර සමහර අපි කියනවා කාබයිඩ් ගහව පළතුරු කන්න එපා කියලා. මොකද හේතුව තමයි ඒකට සමහර අය මේකේ කාබයිඩ් වලින් ඇසිටලින් වායුව එනවට අමතරව ඒගොල්ල කාබයිඩ් දිය කළා හිටන් ද්‍රාවණය තුල පළතුරු ගිල්වනවා. ආන්න එතකොට ඒකේ උත්තේජනයට වඩා පළතුරු වල තියෙන ආවරණය තුල වෙනත් පිළිකාකාරක සංයෝගජන්‍ය වීමක් සිදු වෙනවා අර ප්‍රතික්‍රියාව විසින්. ඒකයි එහෙම හොඳ නැහැ කියලා කියන්නේ. නැත්තම් පළතුරු ඉදවීම සඳහා පාවිච්චි කරනවා. ඒකේ අල්ප මාත්‍ර ප්‍රමාණයක් වායුව වශයෙන් තමයි ඇසිටලින් පවතින්නේ. මේ ආරම්භක මුල් ඇල්කේන වායුමය වශයෙන් තියෙනවා. ඒතකොට ඒකේ සුළු ප්‍රමාණයක් උත්තේජනයට ප්‍රමාණවත්. ඒකයි. ඒකනේ එතකොට ඊළඟට එතකොට මේකේ අපි කියවන එතකොට දැන් මේ තියෙන ඔක්කොගේ මම යොදලා තියෙන එතකොට බන්ධනයේ කියන්නේ ත්‍රිත්ව බන්ධනයේ පළවෙනි කාබන් පරමාණුවට. එතකොට දැන් අපි මේක IUPAC ක්‍රමයට දාන්නොත් එහෙම එතකොට කාබන් පරමාණු 4ක් තියෙන නිසා අපි ඒකේ නාම මූලය කාබන් පරමාණු 4යි කියලා බියුට් කියලා ලිව්වා. එතකොට අංක දානවා. එතකොට කාබන් පරමාණු තියෙන සම්බන්ධ වෙලා තියෙන මෙහෙන් ඉඳලාවත් 1යි 2යි 3යි 4යි. නමුත් මෙහෙන් આવොත් එක ඒක නිසා 1i කියලා අපි නම් කරනවා. එතකොට ඒ වගේ මේකෙත් එහෙමනම් අපි නම් pen 1i ඔය විදිහට. මේක එතකොට hex 1i. එතකොට අපි ඊට මීට පෙර නාමකරණය පාවිච්චි වෙන පසුගිය ප්‍රශ්න පත්‍රවල එහෙම තියෙන්න පුළුවන්. මේක බියුට් 1i නේ 1 බියුටයින්. ඒක එතකොට ඉස්සෙල්ලා නාමකරණයේදී පාවිච්චි වුණා. එතකොට සමහර වෙලාවට දැන් එතකොට මේකේ අපිට මේ ත්‍රිත්ව බන්ධනයේ වෙනස් වෙලා තිබුණොත් එහෙම එතකොට ඒක මැදට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මේ ත්‍රිත්ව බන්ධනයේ මුල් කාබන් පරමාණුවට මෙතන තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මැදට තියෙන අවස්ථාවක්. එතකොට එතෙන්දී අපි මෙයාට අවමාංකය අපි මෙහෙන් නම් කළත් 1 මෙතෙන්ට 2 3 4 වගේ හම්බ වෙන්නේ. මෙහෙන් නම් කළත් එතකොට 1 2 3 4 වෙන්නේ. එතකොට අපි අඩුමාංක කොහොමද 2 වෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී එතකොට නාම මූලයේ කාබන් පරමාණු 4ක් නිසා බියුට් ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණු 2 එතකොට බියුට් කෙටිරක් ගාලා අදාළ කාබන් පරමාණු තියෙන අංකෙ ලිව්වා. i කෙටිරක් ගාලා IYNE. එතකොට බියුට් 2i තමයි ඒ IUPAC නාමකරණයේදී මැද තියෙනවා නම් නම් කරා. ඊළඟට එතකොට බලමු එතකොට මේ කාබන් ඇල්කයින වල අපි සරලව මේගොල්ලන්ගේ දැනගන්න ඕන එකක් තියෙනවා සරල වශයෙන්. එතකොට එයාගේ කෙටියෙන් අපි කිව්වොත් එහෙම කොටස් දෙකකට මේ දෙක ඇල්කයින අපි වෙන් කරනවා. එතකොට එතෙන්දී අපි කතා කරන්නේ අග්‍රස්ත ඇල්කයින සහ අනිත් වර්ගය අපි එතකොට අග්‍රස්ත නොවන ඇල්කයින. මේ අග්‍රස්ත ඇල්කයින කියලා කියන්නේ ඇල්කයින දාමයේ පළවෙනි කාබන් පරමාණුවට
දෙක අතර ත්‍රිත්ව බන්ධනය තියෙනවා. ඒකයි විශේෂත්වය. දැන් ඒක ඇසිටලින් කියපු එකේ දැන් අපි ගත්තාම එතකොට එයාගේ කොහොමද තියෙන එකයි. මේ දෙක අතර. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රොපයින් වගේ එකේ එතකොට ඒකේ තියෙන්න ඕන ඒකෙත් දෙකේම අග්‍රස්ත වෙන්නේ දෙකේම තිබුණා. එතකොට බියුටයින් කිව්වහම බියුටයින් එකේ තියෙන්න පුළුවන් අග්‍රස්ත ඇල්කයිනෙත් තියෙන්න පුළුවන් අග්‍රස්ත නොවන එකක් තියෙන්න පුළුවන්. දැන් එතකොට පළවෙනි කාබන් එකට ත්‍රිත්ව බන්ධනයේ තියෙන එක තමයි අග්‍රස්ත ඇල්කයින. එතකොට එයාගේ අග්‍රස්ත නොවන ඇල්කයිනයක් අපිට තියෙන්න පුළුවන් මේ විදිහට. එතකොට ඒක නිසා බියුටයින් වල තියෙනවා. ඊළඟට පෙන්ටයින් වලක් තියෙනවා. මේ තියෙන එතකොට අග්‍රස්ත ඇල්කයින. ඒක අග්‍රස්ත නොවන ඇල්කයින තියෙන්න පුළුවන් පෙන්ටයින් වල. මේක එතකොට එතෙන්දී දෙමෙද කාබන් පරමාණු දෙවෙනි එකට තියෙන්නේ. ඒක නිසා මේ අග්‍රස්ත ඇල්කයිනයි අග්‍රස්ත නොවන ඇල්කයිනයි අපිට ප්‍රතික්‍රියාවලදී ගොඩක් වැදගත් වෙනවා. මොකද අග්‍රස්ත ඇල්කයින වල තියෙන මෙන්න මේ හයිඩ්‍රජන් එක විශේෂයි. ඒක අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා අග්‍රස්ත හයිඩ්‍රජන්. අග්‍රස්ත तर මේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඒවා විශේෂ ප්‍රතික්‍රියා පෙන්නනවා. ඒකයි. නමුත් මේ නැග තියෙන අග්‍රස්ත නොවන තියෙන ඒවා ඒකට මේ අනිත් අය කියන අග්‍රස්ත නැහැ. ඒක අග්‍රස්ත කියන්නේ ත්‍රිත්ව බන්ධනයටම තියෙන්න ඕනේ. ඒක නිසා ඒකට මේ ඔක්කොම තියෙන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන්. දැන් මේක එහෙම නැහැ. ත්‍රිත්ව බන්ධනයට හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා නැහැ. කාබන් විතරයි. ඒක නිසා අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඒවා විශේෂ ප්‍රතික්‍රියා පෙන්නනවා. උදාහරණයක් ඇටියට අපි කිව්වොත් අපි පස්සේ කතා කරනවා ඇමෝනිය සිල්ල නයිට්‍රේට් එක්ක සුදු අවක්ෂේපයක් දෙනවා. ඇමෝනිය කියුප්‍රස් ක්ලොරයිඩ් එක්ක චොක්ලට් දුඹුරු කියලා කියනවා අපි. චොක්ලට් දුඹුරු පැහැති අවක්ෂේපයක් හම්බ වෙනවා. ඊළඟට සෝඩියම් ලෝහයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒකයි මේ විශේෂත්ව තියෙන්නේ. අනිත් හැම එකම ඒ කියන්නේ අග්‍රස්ත නොවන ඒවා නැහැ. ඒකයි. අන්න ඒ ටික තමයි එතකොට අපි මෙතෙන්ද විශේෂයෙන් දැනගන්න ඕනේ. අග්‍රස්ත ඇල්කයින සහ අග්‍රස්ත නොවන. හොඳයි ඊළඟට බලමු අපි මේ ඇල්කයින පිළියෙල කරගන්නේ කොහොමද? එතකොට ඇල්කයින අපි පිළියෙල කිරීමේදී අපි සරල පළවෙනි ක්‍රමය තමයි විද්‍යාගාරයේදීත් අපි කියනවා කරනවා එක. ඒ කියන්නේ කැල්සියම් කාබයිඩ් නැත්නම් සාමාන්‍ය වහරේදී කාබයිඩ් කියලා හඳුන්වනවා. ඒක හන්ද කැල්සියම් කාබයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව. එතකොට මෙතන මේ ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී කැල්සියම් කාබයිඩ් වලින් හැදෙන්නේ ඇසිටලින් විතරයි. අපිට මේකමේදී වෙන ඇල්කේන නෙමෙයි වෙන ඇල්කයින. ඒ කියන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයින වලින් කැල්සියම් කාබයිඩ් වලින් අපිට ගන්න පුළුවන් එකම සංයෝගය ඇසිටලින් එහෙම නැත්නම් එතයින්. කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්කයිනය පමණයි. ඒකයි. එතකොට අමතරව එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එතකොට ඒක තමයි විශේෂත්වය. එතකොට අනිත් ක්‍රම අපිට ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ඇල්කීනයට කතා කළා කොහොමද කියලා. ඇල්කීනයක් හදාගන්නකොට අපි ගන්නවා විශේෂයෙන් ඇල්කයින් හේලයිඩයක් ගන්නවා.
ඒක මධ්‍යසාරීය KOH එක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවෙන්. ඒ වගේ මේකත් හදා ගන්න පුළුවන්. අපි ගන්න ඇල්කයිල් හේලයිඩේ අපිට තියෙන්න ඕනේ අර හැලජන පරමාණු දෙකක් ආදේශ වෙනවා. ඒකයි. එතකොට දෙවෙනි එක තමයි එතකොට ඇල්කයිල් හේලයිඩ්. එතෙන්දී අපි මේ ගන්න ඇල්කයිල් හේලයිඩ් එක ගත්තාම ඒකේ දෙකක් තියෙන්න ඕනේ ආදේශ වෙන්න. හැලජන පරමාණු. එතකොට මධ්‍යසාරීය KOH එක ප්‍රතික්‍රියාව. දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් අපිට කාබන් දෙකක් තියෙන කයිනයක් නම් අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ගන්නවා මේකේ හයිඩ්‍රජන් වෙනුවට එකක තියෙන පුළුවන් Cl පරමාණු දෙකක් තියෙන ඇල්කයිල් හේලයිඩ් එකක්. නැත්නම් ඩයි හේලයිඩ්. එතකොට එතෙන්දී ඩයි හේලයිඩ් කිව්වම සාමාන්‍ය වාරේ අපි හඳුන්වනවා විසිනල් ඩයි හේලයිඩ් සහ ජෙම් ඩයි හේලයිඩ් කියලා. ඒ කියන්නේ කාබන් පරමාණු දෙක සමහර වෙලාවට එකම කාබන්ට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙදි අදාළ කාබන් දාමයේ කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ වර්ග දෙකෙන්ම පුළුවන්. එතකොට අපි ඒකට දානවා KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මධ්‍යසාරීය අපිට ගත්තොත් C2H5OH නැත්නම් මධ්‍යසාරීය KOH කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ අපි එතනෝල් ගත්තේ. ඒ කියන්නේ අපි නැත්නම් ලියනවා අපි මධ්‍යසාරීය KOH. එතකොට අපිට හැදෙනවා අපිට අවශ්‍ය අර ඇල්කයින්. එතකොට මේ දෙක කියන එකෙත් ගත්තොත් ඒත් අපිට එතකොට එතෙන්දී එන්නේ අර ඇල්කයින්. මේ කියන්නේ අපිට එතකොට එතෙන්දී අපිට එතයින් හම්බ වෙනවා. එතකොට අපි තව එකක් ගත්තොත් දැන් එතකොට මෙතන තියෙන අපිට කාබන් පරමාණු හතරක් තියෙන ඩයි ඇල්කයිල් හේලයිඩ් එකක්. දෙවෙනි කාබන් පරමාණුවේ තියෙනවා Cl ඒවා දෙකක්. එතකොට මේකට අපි මධ්‍යසාරීය KOH දැම්මම අපිට හම්බ වෙනවා අදාළ ඇල්කයිනේ. එතෙන්දී අපිට තියෙනවා දැන් මේ දෙකට වැඩිම ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේතන තියෙන හයිඩ්‍රජන් එකක් එතෙන්දී ඇත්තට ඉවත් වීමක් වෙලා තියෙන්නේ මේකේ. මෙයාවලදී HCl එකක් ඉවත් වෙලා යනවා. එතකොට HCl එකක් ඉවත් වෙලා ගිහිල්ලා තමයි මේ සංයෝගය අපිට හැදෙන්නේ. දැන් එතකොට ඒකාන්ත මේවැ ඉවත් වෙනවා. එතකොට 2යි HCl ඉවත් වෙනවා. එතකොට ඒ HCl ඉවත් වෙන්නේ මේ ක්ලෝරින් පරමාණු නැත්තම් මෙතෙන්ට හැලජන් එකට බ්‍රෝමීන් එකක් තියෙන්න පුළුවන්. අයඩින් ක්ලෝරින් වගේ තියෙන්න පුළුවන්. එතකොට ඒක වැඩිපුරම ඉවත් වෙන්නේ ක්ලෝරින් එක යාබත තියෙන හයිඩ්‍රජන් පරමාණු. එතකොට ඒක මේකත් එක්ක ඉවත් වෙන්නත් පුළුවන්. මේ තියෙන හයිඩ්‍රජන් එකත් ඉවත් වෙන්න පුළුවන්. නමුත් වැඩිම කැමැත්තක් තියෙන්නේ වැඩි කාබන් පරමාණු ගණනකට සම්බන්ධ කාබන් පරමාණුවේ හයිඩ්‍රජන්. වැඩි කාබන් පරමාණු ගණනකට සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් එක ඉවත් වෙන්න තමයි මේකේ වැඩි ප්‍රවණතාවය තියෙන්නේ. එතකොට දැන් මේකෙදි හැදෙන්නේ ප්‍රධාන සංයෝගය හැටියට මෙන්න මේක. ඒ කියන්නේ එතකොට අපි කිව්වොත් බියුට් 2i තමයි හැදෙන්නේ.
එතකොට butyl කියන එක එතෙන්දී ප්‍රධාන ඵලය වෙනවා. ඒකෙදි butyl වලට අමතරව මේක කියන්නේ මේ ප්‍රධාන ඵලය ඉතා සුළු ප්‍රමාණයක් අනිත් එකත් එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එතකොට මේක තමයි එතකොට මේකත් එක්ක අපිට ප්‍රධාන 2 HCl එනවා. ප්‍රධාන ඵලය අපිට මේක හැදෙනවා. එතකොට අමතරව එතකොට අපිට සුළු ප්‍රමාණයක් එන්න පුළුවන්. නමුත් අපිට ප්‍රධානම එක මේක වෙන්නේ. එතකොට අනිත් එක තමයි එතකොට දැන් අපි කතා කළා. එතකොට මේක දැන් මම කිව්වා මේ එක පරමාණුවට තියෙන්නේ. එතකොට ඒක නිසා තව සුළු ඵලයකුත් එන්න පුළුවන් කියලා අපි බලමු. එතකොට ඒ හැදෙන්න පුළුවන් සුළු ඵලෙ මොකද්ද කියන එකත් ඒකත් දැනගෙන තියෙන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපේ ප්‍රතික්‍රියාවලදී ඒකත් තියෙන්න ඕනේ මේ විදිහේ. එතකොට දැන් මෙතෙන්දී එතකොට ඒකත් අපි ප්‍රධානම වෙන්නේ එතකොට ඇල්කයිල පිළියෙල කිරීමේ ක්‍රම වෙන්නේ ජලය සමග ඇසිටීන් එක කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් අදාළ ඇල්කයිල් හේලයිඩයක් අරගෙන ඒ කියන්නේ හැලජන පරමාණු Br පරමාණු හරි තියෙන ඇල්කයිල් හේලයිඩයක් එතෙන්දී පරමාණු දෙකක් තියෙන්න ඕනේ. හැලජන පරමාණු යාවද ඒ කියන්නේ කාබන් පරමාණු දෙකේ හෝ එකම පරමාණු. ඒක මධ්‍යසාරීය KOH එක ප්‍රතික්‍රියාවෙන්. ඔය ප්‍රතික්‍රියා දෙක තමයි අපිට ප්‍රධාන වෙන්නේ මේ ඇල්කයින පිළියෙල කරගන්න එක. එතකොට තව විශේෂ අවස්ථා තියෙනවා. අපි දැන් මේකෙදි ඇතුළේදී කියනවා ප්‍රතික්‍රියාවක් ඇල්කයිනිය තවත් වෙනත් ඇල්කයින හදා ගන්න. ඒකෙදි මම ප්‍රතික්‍රියා යටතේදී කියනවා. එතකොට ඒ සඳහා යොදා ගන්න වෙන්නේ ඇල්කයිනියක්මයි යොදාගෙන ඒක කරන්න වෙන්නේ. ඒකයි තියෙන්නේ. එතකොට බලමු අපි එතකොට මේකේ මේ ඇල්කයිල් හේලයිඩයක් මධ්‍යසාරීය KOH ප්‍රතික්‍රියාවෙන් හැදෙන්න පුළුවන් තව සුළු ඵල මොනවද කියන එකත් අපි කතා කරලා බලමු. එතකොට ඔය ක්‍රම දෙක තමයි අපේ ප්‍රධාන වෙන්නේ. එතකොට මෙතෙන්දී අපි ගන්න පුළුවන් සංයෝග දෙකට අනුව දැන් උදාහරණයක් දැන් අපි කිව්වොත් දැන් මම මෙතෙන්දී යන්නේ අදාළ සංයෝගයේ ව්‍යුහය එන විදිහට දැන් අපි ඇල්කීනයට කතා කළා ව්‍යුහ සූත්‍රයෙන් ලියන විදිහත් මම එහෙමත් ප්‍රතික්‍රියා ලිව්වා. එතකොට දැන් මේකට අපි මධ්‍යසාරීය KOH දැම්මම එතකොට මෙතන මධ්‍යසාරය මේ එතනෝල් කියලා කිව්වේ අපි වැඩිපුර පාවිච්චි කරන නිසා. සමහර වෙලාවට වෙන මධ්‍යසාරයක් අපිට දහලත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වචනින් ලියලා තියෙන්න පුළුවන් මධ්‍යසාරීය KOH. එතකොට වෙනත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ගන්නත් පුළුවන්. නමුත් ඒවා ඒ තරම්ම ප්‍රතික්‍රියාශීලී නැහැ. ඒකයි වැඩිපුර අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපිට දැන් මෙතන තියෙන කාබන් පරමාණු දෙකම එකට ක්ලෝරින් පරමාණු දෙක තියෙන වැඩිපුර හැදෙන්නේ අපි කිව්වා මේ හයිඩ්‍රජන් එක ගිහිලා නෙවෙයි මෙයත් එක්ක. මොකද ඒ හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුව තවත් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙනවා. එතකොට එහෙම එක්කෙනාගෙන් ඉවත් වෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. මොකද එතෙන්දී අර වඩා ස්ථායි අපි කියුවේ කාබෝකැටයන් වගේ අයන හැදෙනකොට වැඩි පෙළඹවීමක් තියෙන ඒවා. එතකොට අපිට මම ඒක ලියුවොත් එහෙම මේ විදිහට ඒ කියන්නේ ව්‍යුහ සූත්‍රයේ හැටියට අපිට මේ විදිහේ ත්‍රිත්ව බන්ධනයක් එනවා. ඒ කියන්නේ එතකොට අමතර ප්‍රධාන ඵලයේ අපිට වෙන්නේ මේ. butyl ඊළඟට දැන් මේකේ අතුරු ඵල අපිට හම්බ වෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රතික්‍රියාවේ ප්‍රමාණය මේක. මම මේ ඒකත් කියලා යන්න. මොකද දැන් අපි ඇල්කයින යටතේත් කතා කළා මධ්‍යසාරීය KOH දැම්මොත් යාබ දෙකේ එකත් එක්ක යනවා. දැන් ත්‍රිත්ව බන්ධනයේ හම්බ වෙනකොට දැන් එතකොට මේ පැත්තේ දෙකත් එක්ක යන එක තමයි මේක තමයි ප්‍රධාන ඵලය. සමහර වෙලාවට මේ පැත්තේ දෙකත් එක්ක මේක ගියොත් HCl ඉවත් වෙලා ගියොත් එතකොට ඒ කියන්නේ මෙතෙන්දී දැන් දෙකයි HCl ඉවත් වෙලා ගියාට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ එතකොට මෙතනත් හැදෙන්න පුළුවන්. ඒක අන්න සුළු ඵලයක් හැදෙන්න පුළුවන් මේ. මේ මම ලිව්වේ එතකොට ව්‍යුහ සූත්‍රයේ ලියන විදිහට අදාළ ඵලය.
එතකොට එයාගේ තියෙන්නේ බියුට් 19 හැටි. ඒක තමයි එතකොට මෙතෙන්දී සුළු ඵලය. අනිත් එක තමයි දැන් එතකොට මේක පිළියෙල කිරීමට වැදගත් වෙන්නේ මේකේ අපි අතුරු ඵල හැදෙන්න පුළුවන් ඒවත් පස්සේ දැනගෙන තියෙනවා. මම ඒකත් කියලා කියනවා. එතකොට දැන් මේ සුළු ඵලයට අමතරව තවත් වෙනත් සුළු ඵල හැදෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? සමහර වෙලාවට මේ CL එක මේ H එකත් එක්ක ඉවත් වෙනවා. මේ CL එක මේ H එකත් ඉවත් වෙනවා. එතකොට අපිට දිත්ත බන්ධන දෙකක් තියෙන මෙහෙම එකක් වෙනවා. මේ වගේ සංයෝගයක් එන්න පුළුවන් මේ සුළු ඵල. හරි. ඒ කියන්නේ එක CL එකක් මෙයාගෙන් ඉවත් වෙලා ගියා තව CL එකක් මෙයාගෙන් දැන් දිත්ත බන්ධන දෙක. එහෙම තියෙන අතුරු ඵල හැටියට මේක. එතකොට එහෙම එකක් අපිට යන්න පුළුවන් අතුරු ඵල. ඒ කියන්නේ මේකේ අමතරව ඒකත් ඊටාම සුළු ඵලයක්. හරි. ප්‍රධානික වෙන්නේ මෙයා. අහම්බෙන් එන්න පුළුවන් අපිට. එතකොට ඒක නිසා සමහර වෙලාවට අපිට ප්‍රතික්‍රියාවේ දීලා තියෙන්න පුළුවන්. එතකොට ඔය අපි කිව්වේ එතකොට කොහොමද මෙතන මේ එකම පරමාණුවට සම්බන්ධ වෙලා තියෙනකොට අපිට මොකක්ද හම්බ ලැබෙන්නේ කියලා. එතකොට අපි ගමු මේකේ අනිත් අවස්ථාව. ඒ කියන්නේ සමහර වෙලාවට දෙකම තියෙනවා. එතකොටත් මොකද දැන් තියෙන කාබන් පරමාණු දෙකට තියෙන ක්ලෝරින් පරමාණු. එතකොට මේ Cl එක එයා බලනවා මේ අර වැඩි කාබන් පරමාණු සංඛ්‍යාව සම්බන්ධයි දැන් මේ පැත්තේ. එතකොට මේකෙත් තියෙනවා ACl එකයි මේ H එක ඉවත් වෙලා යනවා. මේ Cl එක බලනවා මේ H එක ඉවත්. ඒක නිසා අපිට එතනත් එතකොට ප්‍රධාන ඵලය හම්බ වෙන්නේ අර view 2 කියපු එක තමයි. ඒක තමයි අපේ එතකොට මෙයාගේ ප්‍රධාන ඵලය වෙන්නේ. එතකොට අමතර සුළු ඵල හැදෙන්න පුළුවන් කියලා කිව්වේ සමහර වෙලාවට මේ වෙනත් ඵල හැටියට එන්න පුළුවන් මේකේ. මොකද සමහර වෙලාවට අපි දන්නවා මෙයාගේ දැන් දිත්ත බන්ධනේ මෙතනින් යන්නේ නැතුව අපි කිව්වා මෙතනින් යන්න පුළුවන්. අරයාගේක මෙතනින් යන්න පුළුවන්. ඒක හන්ද සුළු ඵලය හැටියට මේ විදිහට ඇති වෙන්නත් පුළුවන් එකක්. එක දිත්ත බන්ධනයක් ඇති වෙනවා. මෙතනත් දිත්ත බන්ධනයක් ඇති වෙනවා. අර CH3 එකක්. ඒක වෙන්නේ කොහොමද? දැන් එතකොට අපි කිව්වා එතකොට මේ HCl මොකද වෙන්නේ? මෙන්න මෙයත් එක්ක අරගෙන ඉවත් වෙලා. එතකොට මෙතන එක දිත්ත බන්ධනයක් හැදෙනවා. අන්න ඒක මෙතෙන්ට හැදෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ HCl මෙතනත් එක්ක ඉවත් වෙලා. එතකොට මොකද උනේ? මෙතන බන්ධනයක් හැදෙනවා. එතකොට ඒක අපි බලන ප්‍රධාන ඵලය නෙමෙයි අතුරු ඵල අපිට හැදෙන්න පුළුවන්. ඊළඟට එතකොට මේ වගේ අවස්ථාවක වෙන්න පුළුවන්. මෙතන තියෙන HCl මොකද වෙන්නේ? මෙතනත් එක්ක ඉවත් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අපේ කාබන් ඩාමේ මෙතන දිත්ත බන්ධනයක් ඇති. මේ HCl එක අරකට එක්ක. හැබැයි ඒවත් සුළුපත්. එතකොට මොකද වෙන්නේ? මෙතන දිත්ත බන්ධනයක් ඇති වෙනවා. ආන්න එතකොට දිත්ත බන්ධනයේ වෙනස් වෙච්ච ඒවා ඇති වෙන නමුත් අපිට ඕන එකයි නෙවෙයි. ඒක නිසා මේ සමහර සුළු ඵල ගැන අපිට අහන්න පුළුවන් මේකෙන් එහෙම ඇහුවොත් ඒක දැනගෙන තියෙන්න ඕනේ කොහොමද ඒවා වෙන්න පුළුවන් කියන එක. ඒක නිසා සමහර වෙලාවට අපේ ප්‍රධාන ඵලය තමයි පරමාර්ථය. ව්‍යුහගත දෙක එහෙම කොටු විදලා දීලා දෙන්න පුළුවන්. තව හැදෙන ඵල ලියන්න. දැන් එතකොට එහෙමනම් අපි ඇල්කයින් පිළියෙල කරන්න අපි ගන්නවා මොකක්ද?
කැල්සියම් කාබයිඩ් ජලයේ එක ප්‍රතික්‍රියාවෙන් ඒකෙන් අපිට ඇසිටලීන් නැත්නම් ඉතයින් විතරමයි පුළුවන්. ඊට පස්සේ අපි ගන්නවා ඇල්කයිල් හේලයිඩ් මධ්‍යසාරීය KOH එක ප්‍රතික්‍රියාවෙන්. එතකොට එකම කාබන්ට හැලජන පරමාණු දෙකක් තියෙන එක පුළුවන්. එහෙම නැත්නම් එකම කාබන් යාබද කාබන් පරමාණු දෙකට හැලජන් පරමාණු දෙකක් තියෙන එක පුළුවන්. එතකොට ඒක හන්දා මේ අවස්ථාවලදී ප්‍රධාන ඵලය හුඟක් වෙලාවට අර ඉවත් වෙන්නේ වැඩි කාබන් පරමාණු සංඛ්‍යාවට සම්බන්ධ වෙලා තියෙන පරමාණු සතු හයිඩ්‍රජන් සමග සමයි මේ හැලජන් පරමාණු ඉවත් වෙන්නේ. ඒක නිසා එතකොට දැන් ඉතින්දී අපි කිව්වා මේක ක්ලෝරින් එක තියෙන එකකිනුත් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් එතකොට සමහර වෙලාවට අපිට මේක තව වෙනත් ඒ කියන්නේ උදාහරණයකට බ්‍රෝමින් හැලජන හැටියට ආදේශ වෙලා තියෙනකොට ඒ විදිහටමයි. දැන් එතකොට මෙතෙන්දිත් මධ්‍යසාරීය KOH දාන්න. එතකොටත් හම්බ වෙන්නේ අර විදිහට දැන් මෙතන තියෙන බ්‍රෝමින් එක මේ H යනවා මේ Br එක මේ H කියලා වඩා ස්ථායී ඵලය අපිට හැදෙන්නේ. කියන්නේ වැඩිපුරම හැදෙන්නේ මේ μ2i මේ අවස්ථාව. අර අතුරු ඵල අර වගේ හැදෙන්න පුළුවන්. හොඳයි එහෙමනම් එතකොට දැන් පිළියෙල කරගත්ත අපි බලමු ඊනම් ඊළඟට ඇල්කයින වල ප්‍රතික්‍රියා. එතකොට මෙතෙක් සාමාන්‍යයෙන් වැඩිපුර අපිට හම්බ වෙන්නේ Cl සහ Br තමයි. එතකොට සමහරට ක්ලෝරින් එහෙම නැත්නම් අයඩින් සම්බන්ධ වෙලා තියෙන පුළුවන්. වැඩිපුර හම්බ වෙන්නේ අපිට මේ දෙකක් තියෙනවා. එහෙමනම් බලමු අපි ඇල්කයින වල ප්‍රතික්‍රියා. එතකොට මේ ප්‍රතික්‍රියා යටතේදී අපිට සමහර ඒවා තියෙනවා විශේෂිතව ඕනෑම ඇල්කයිනියක් එක්ක නිරූපණය වෙන ඒවා. සමහර ඒවා තියෙනවා අග්‍රස්ත ඇල්කයින වලට විතරයි පිළිතුරු දෙන්නේ. ඒ කියන්නේ ත්‍රිත්ව බන්ධනයේ සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවට විතරක් සම්බන්ධය ඒ කියන්නේ හයිඩ්‍රජන් එකක් තියෙන අග්‍රස්ත ඇල්කයින සඳහා පිළිතුරු දෙන ඒවා. අපි මුලින්ම බලමු HBr ආකලනය. එතකොට අපි මෙතෙන්දී උදාහරණයක් හැටියට අපි ගමු 2-butyne. එයා දැන් මම ලිව්වේ ව්‍යුහ සූත්‍රයේ හැටියට. එතකොට ත්‍රිත්ව බන්ධනයේ තියෙන මැද එතෙන්දී අපි HBr ආකලනය කියලා කිව්වේ මේ ෆයි බන්ධන දෙකට සම්බන්ධ වෙනවා එකක් H සහ එකක් Br හැටි. මේ විදිහට එකකට H එකක් එනවා අනිත් ෆයි බන්ධනය කැඩිලා හිටන් Br එකක්. ඒ කියන්නේ උඩ එක කැඩිලා හිටන් ඒකට H සම්බන්ධ වුණා අනිත් එකට Br සම්බන්ධ. යට තියෙන ෆයි බන්ධනෙත් කැඩිලා එකකට H සම්බන්ධ වුණා අනිත් එකට Br සම්බන්ධ වුණා. එතකොට අපිට HBr ආකලනයේදී අපිට මේ ඵලය හම්බ වෙනවා. එතකොට ඕකෙදී අපිට සමහර අවස්ථාවලදී මේකේ සම්බන්ධ වෙන විදිය පොඩි වෙනසක් තියෙනවා අපිට දැන් මෙතෙන් මෙන්න මේ වගේ අවස්ථාවක ගත්තොත් ඒ කියන්නේ ප්‍රොපයින් නැත්නම් ප්‍රොප්1i එතකොට දැන් එයාගේ අපි කාබන් දාමේ කාබන් පරමාණු 3ක් තියෙනවා. ඒතර දැන් මෙයාගේ මෙතන ෆයි බන්ධනය කැඩුනහම ඒ කියන්නේ එක ෆයි බන්ධනයක් කැඩුනහම දැන් අපිට හොයා ගන්න ඕනේ H යන්නේ කාටද Br යන්නේ කාටද. ඒක සිද්ධ වෙන්නේ HBr ආකලනය අපි කිව්වා ඇල්කීනවල මාකෝනිකොව් නීතියට අනුව. ඒක අපි පහසුවට අපි කියනවා වැඩි හයිඩ්‍රජන් තියෙන එක්කෙනාට තමයි
RHBR එකේ H ආකලනය වෙන්නේ. නැත්නම් ඇත්තටම වෙන්නේ අදාළ සංයෝගයේ සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාව වඩාත් ස්ථායී කාබෝ කැටායනය. අන්න එතකොට වඩාත් ස්ථායී කාබෝ කැටායනය හරහා සිද්ධ වෙනකොට එතකොට වඩා ස්ථායී කාබෝ කැටායනයට තමයි BR එක සම්බන්ධ වෙන්නේ. H එක අස්ථායී කාබන්ට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක නිසා. එතකොට ස්ථායී කාබෝ කැටායනයක් සදමින් යන ප්‍රතික්‍රියාවයි එතෙන්දි වෙන්නේ. ඒක හන්දා මෙතෙන්දී අපිට මේක සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට H එක. එතකොට මෙතෙන්ට තමයි BR එක යන්නේ. එතකොට මෙතෙන්ට අනිත් ෆයි බන්ධනය කැඩිලා ඒකෙත් සාපේක්ෂව ගත්තාම මෙතන හයිඩ්‍රජන් නැහැ. මෙතන එක හයිඩ්‍රජන් එකක් තියෙන නිසා මෙතෙන්ට යනවා. BR එක මෙතෙන්ට යනවා. දැන් එතකොට මේකේ අපිට හම්බ වෙන්නේ එතකොට මේ තමයි එතකොට ප්‍රධාන ඵලය. හරි. එතකොට ඕක අපි සැලකුවම එතකොට ඉතා සුළු ප්‍රමාණයක් කලාතුරකින් සුළු ඵලයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ප්‍රධාන ඵලය. එතකොට සුළු ඵලයක් හැටියට එන්න පුළුවන් කියලා කියන්නේ අර මාරු වෙලා සම්බන්ධ වෙලා. ඒ කියන්නේ අපේ අර නීතියෙන් පිට. ඒකට සමහර වෙලාවට ප්‍රතික්‍රියාව දීලා මේකේ කොටු දෙකක් හිස් එකක් තියෙන්න පුළුවන් ප්‍රධාන ඵලය සහ සුළු ඵලය. ඒතර සුළු ඵලය වෙන්නේ එහෙම කියලා නැහැනම් කොටු දෙකක් නිකන් සාමාන්‍ය ඉතුරු කරලා තියෙන පුළුවන්. ඒතර අපි දැනගන්න ඕනේ. එහෙමනම් මෙහෙම ඵලයකට හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ BR එක මාරු වෙලා ආදේශ වෙනවා. මාරු වෙලා ඒ කියන්නේ දැන් උතෝට මෙතෙන්දී අපි ඇල්කීන යටතේදී කතා කළා. ඒකට ඒක නිසා එන්න පුළුවන්. නමුත් ප්‍රධාන ඵලය වෙන්නේ කොහොමද? අර වඩා ස්ථායී කාබෝ කැටායනය හරහා යන්නේ. එතකොට වඩා ස්ථායී කාබෝ කැටායනය කියලා කියන්න හේතුව මොකක්ද? මේක දැන් මේ ෆයි බන්ධනයේ කැඩුනහම එතකොට හුඟක් වෙලාවට කැඩෙන්නේ ඒක අර අපි ඇල්කයින වල අපි ඇල්කීන වල අපි යාන්ත්‍රය ඉගෙන ගත්තා වගේ ඒ කියන්නේ දැන් මෙතන ෆයි බන්ධන දෙකක් තියෙනවා. එතකොට මේ ෆයි බන්ධනේ කැඩුනහම හුඟක් වෙලාවට කැඩෙන්නේ එයා යනවා අර HBr එකේ ගන්න. මොකද මේ ෆයි ඉලෙක්ට්‍රෝන වල මෙයාට කැමති. ඒක නිසා මේ යනවා. නමුත් එතකොට ඒක යන්න ගිහිලා සම්බන්ධ වෙනකොට මේ දෙන්නගේ Br එකේ වඩා විද්‍යුත් ඍණයි Br පරමාණුව H එක එච්චර විද්‍යුත් ඍණ නැහැ. යාළඟ කුඩා ධනාරෝපණයක්. ඒක අnder ෆයි ඉලෙක්ට්‍රෝන වල මේ හයිඩ්‍රජන් ළඟට තමයි යන්නේ. එයා මොකද ෆයි ඉලෙක්ට්‍රෝන වල ඍණාරෝපණයට ඒකෙන්ද යාට අවශ්‍ය වෙන්නේ ධනාරෝපණය. ඒක නිසා. ඒක හන්ද යා ගියාට පස්සේ දැන් එතකොට මෙතන තියෙන මේකේ හැදෙන්නේ මේ විදිහට අපි ගත්තොත් එහෙම මේකේ කැඩුනා. දැන් මෙතන අර කාබන් පරමාණු. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව ගිහිලා දැන් මෙතෙන්ට අර H එකක් සම්බන්ධ වෙච්ච නිසා මෙතන ධන ආරෝපණයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව ඒ ඉලෙක්ට්‍රෝනේ කාබන් සතුව තියෙන ඉලෙක්ට්‍රෝනෙත් අරගෙන යනවා. එතකොට මෙතෙන් තව ෆයි එකක් තියෙනවා. ආන්න එතකොට තමයි ධන ආයනය කියන්නේ. ඕක අනෙත් පැත්තට ගියොත් එහෙම මොකද වෙන්නේ? මෙතන ෆයි බන්ධනේ තිබිලා මේ ෆයි බන්ධනේ මෙතන ඉලෙක්ට්‍රෝනේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනේ අරගෙන යනවා. ආන්න එතකොට මොකද වෙන්නේ? මෙයාගේ ධන ආරෝපණය ඉන්නේ මෙතන. එතකොට කාබන් දාමයේ කාබන් පරමාණු දෙකකට වඩා වැඩියෙන් තියෙනකොට මෙයා ඉන්නේ කෙලවර එක්කෙනා නිසා මෙයා අස්ථායි කියලා එකක්. මෙයා මැද ඉන්න නිසා ස්ථායි වෙන්නේ මේ ධනාරෝපණය උදාසීන කරන්න පුළුවන් ඊළඟ කාබන් පරමාණුවේ තියෙන ඇල්කයිල් කාණ්ඩය. කියන්නේ ඒකේ ඇල්කයිල් කාණ්ඩයක් තියෙන කාබන් හරි. ඒකෙන් පුළුවන්. ඒක නිසා ස්ථායි. ඒක හන්ද වඩාත්ම යන්නේ අර විදිහට මාන්කෝනිකොෆ් නීතියට අනුව වඩා ස්ථායි කාබෝ කැටායනය හරහා අපිට මතක තියාගන්න පුළුවන් එකක් තමයි වැඩි හයිඩ්‍රජන් තියෙන එක්කෙනාට H ආකලනය වෙනවා. අඩු හයිඩ්‍රජන් තියෙන එක්කෙනාට Br ආකලනය. ඒක තමයි ඒකට HBr ආකලනයේදී අපි සැලකිලිමත් වෙන්නේ. ඒකට Br පරමාණු දෙකක් තියෙන එකක් අපිට හම්බ වෙන්න පුළුවන්. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රතික්‍රියාව. එතකොට Br2 ආකලනය. මෙතෙන්දී අපි සලකන්නේ ද්‍රව බ්‍රෝමීන්.
ආකලනය කොහොමද වෙන්නේ කොහොමද කියලා. එතෙන්දී අපි ගත්තොත් අර විදිහටම අපි ප්‍රොපයින් එකක් පාවිච්චි කළොත් උදාහරණයක් හැටියට එතකොට මෙතන අපි Br2 ද්‍රවයක මාධ්‍යයට දාන්න ඕනේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ. සමහර ඒවා තවත් කාබනික සංයෝග දෙන අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ ඒක. ඒ වගේ එකක් දැම්මාට පස්සේ වෙන එකක් වෙනස් වෙන්නේ නැහැ මාධ්‍යයේ තියෙන්නේ. නැත්තම් එහෙම ජලීය මාධ්‍ය තිබුණොත් එහෙම ජලයේ තියෙන H+ OH අයන වගේ මේකට ආකලනය වෙන්න පුළුවන්. ඒක. එතකොට එතෙන්දී අපිට හම්බ වෙන්නේ ත්‍රිත්ව බන්ධනේ ඉවත් වෙලා ඒක බිඳිලා ඒ ත්‍රිත්ව බන්ධනේ එක ෆයි බන්ධනයකට Br පරමාණු දෙකක් ඒ කියන්නේ Br දෙකක් ආදේශ වෙනවා. ඇත්තට පරමාණු නෙවෙයි එතෙන්දී ආකලනය වෙන්නේ මේ Br එකේ අපි අර ඇල්කීන යටතේ සාකච්ඡා කළා Br එක ළඟට යනකොට ෆයි ඉලෙක්ට්‍රෝන වලාවේ බලපෑම නිසා එකක් ධන වෙනවා එකක් ඍණ වෙනවා. ඒක නිසා එහෙම වෙලා තමයි සම්බන්ධ වෙන්නේ මේ වගේ. ඒ කියන්නේ අපි දැන් කෙටියෙන් කිව්වොත් එහෙනම් මේ වගේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව තියෙනකොට Br පරමාණුව මේ Br අණුව මේක ළඟට ආවට පස්සේ මේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාවේ විකර්ෂණය හන්දා මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව මෙහාට යනවා. ඒක නිසා එතකොට මේ පරමාණුව ළඟ කුඩා ධන ආරෝපණයක් ඍණ ආරෝපණයක් කුඩා ඍණ ආරෝපණයක් එනවා ඉලෙක්ට්‍රෝන වලාව වැඩි නම්. එතකොට මේ පරමාණුව ළඟ කුඩා ඩෙල්ටා කියලා කියනවා ඩෙල්ටා ප්ලස් කුඩා ධන ආරෝපණයක් එනවා. එතකොට මේ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව යන්නේ අර ධන ආරෝපිත Br පරමාණු හොයාගෙන. එතකොට මුලින් යන්නේ ධන එක දෙවනුව තමයි එන්නේ ඍණ එක. මොකද මෙහා ගියාට පස්සේ මෙතන ඉතුරු වෙනවා. එතකොට දැන් මේ Br එක මෙතේට සම්බන්ධ වුණාම මේ කාබන් ළඟ ධන එක. එතකොට අර එළියේ ඉන්න අර මයිනස් ඍණාරෝපණයේ තිබිච්ච එක්කෙනා මෙතෙන්දී මයිනස් නෙමෙයි මේ ඉලෙක්ට්‍රෝන වලාවම කැඩෙනවා. එතකොට යාට ඍණාරෝපණයක් එනවා. අන්න එයා යනවා ධන ආරෝපණයේ තියෙනවා. ඒ විදිහට ප්‍රතික්‍රියා වෙනවා. ඒක නිසා ඇල්කයින වලට බ්‍රෝමීන් ආකලනය එතකොට මාධ්‍යයේ තියෙන්න ඕනේ. එතකොට CCl4. මොකද එහෙම නැත්තම් ද්‍රව බෝමින් වගේ එකක් අපි ගත්තොත් එහෙම වෙන ඵල හැදෙන්න පුළුවන් නේ. මොකද දැන් අපිට කිව්වොත් එහෙම මේ වගේ අවස්ථාවක්. එතකොට ඒක්වස් කියන්නේ ද්‍රව. එතකොට ඒකෙදි වෙන්න පුළුවන් අවස්ථා තමයි දැන් එතකොට මේකෙදි එකක් මේක සම්බන්ධ වෙනවා. එතකොට අපි කියමු එකක් Br2 එකක් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා දැන්. ඔය විදිහට. එතකොට ඊළඟට දැන් මේකේ මේ අනිත් ෆයි ඉලෙක්ට්‍රෝන වලාව අපි කිව්වා මෙහෙම කැඩෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම කැඩෙනවා මෙතෙන්ට දාන්න. එතකොට එහෙම තියෙන අවස්ථාවවලදී දැන් තව බ්‍රෝමීන් එකේ විතර දැන් මෙයාගේ ධන වෙනකොට දැන් මෙතෙන්ට තව එතකොට එක බ්‍රෝමීන් කෙනෙක් එතෙන්ට සම්බන්ධ වෙනවා. එතකොට දැන් අර ඉතුරු වෙලා තියෙන මාධ්‍යයේ තියෙනවා බ්‍රෝමයිඩ් අයන. මෙයාගේ මේ අපි අර කිව්ව Br එකේ මෙයා ඩෙල්ටා ප්ලස් මෙයා ඩෙල්ටා මයිනස් වෙලා කැඩිලා ගියේ විනායනයි. ඒවා අමතරව එතකොට H ධන අයන තියෙනවා OH ඍණ අයනක් තියෙනවා ජලයේ තියෙනවා. ඒක හන්දා මේ වගේ එතකොට මෙතෙන්ට මේ අමතර OH එකක් වගේ එන්න පුළුවන්. අර ඍණ ආරෝපිත. එතකොට අපේ අර බලාපොරොත්තු වෙන ඵලය හැදෙන්නේ නැහැ. එතකොට ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී වෙන ඵල හැදෙන්න පුළුවන්. ඒක හන්දා මෙතෙන් සමහර වෙලාවට OH එකක්. ඒක නිසා අපි අර දැනගන්න ඕනේ මේකේ මාධ්‍යයේ තව අයන තියෙනකොට අපේ යාන්ත්‍රණයේ අර ආරෝපණ තියෙනකොට ධනයි ඍණයි කැමති. ඒකහන්දා එකක ධනාරෝපණයක් තියෙනකොට එළිය ඍණාරෝපිත අයන තියෙනවනම් ඒවා ඒකට සම්බන්ධ වෙලා අපි බලාපොරොත්තු වෙන ඵලයට අමතරව වෙනත් ඒවා හැදෙන්න පුළුවන්. ඒක නිසා අපි මේකෙදි පාවිච්චි කරන්න ඕනේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වගේ කාබනික ද්‍රාවකයක් තුල දිය කරපු බ්‍රෝමීන්. නැත්තම් අපි ජලය තුල දිය කරපු බ්‍රෝමීන් දියර පාවිච්චි කළොත් අර විදිහටයි වෙන්නේ. ඊළඟට අපි තුන්වෙනි ප්‍රතික්‍රියාව බලමු හයිඩ්‍රජන් ආකලන.
අපි මෙතෙන්දි ප්‍රොපයින් ගත්තොත් අපි කිව්වා ඒකෙදී හයිඩ්‍රජන් ගන්න පුළුවන් උත්ප්‍රේරකයේ හැටියට නිකල් ඊළඟට උත්ප්‍රේරකයේ හැටියට ප්ලැටිනම් ඊළඟට උත්ප්‍රේරකයේ හැටියට පැලේඩියම් ඔය තුනම ගන්න පුළුවන්. එතකොට ඒ තුනෙන්ම අපිට ගත්තාම අපිට හම්බ වෙන්නේ අර විදියට H පරමා H සම්බන්ධ වෙච්ච හතරක් සම්බන්ධ වෙච්ච L අපි මේක කතා කළා L පිළියෙල කරගෙන. ඒක නිසා. ඊළඟට එතකොට ඒක අතර හයිඩ්‍රජනාකරණයේදී විශේෂ අවස්ථාවක් තියෙනවා. මොකද අපිට පාලිත හයිඩ්‍රජනීකරණය කරන්න පුළුවන්. එතකොට ඒක හන්ද අපි කතා කළා ඒකත් පාලිත හයිඩ්‍රජනීකරණය කියලා කිව්වේ මේකේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන ෆයි බන්ධන දෙකක්. එතකොට මේ ත්‍රිත්ව බන්ධනය ගත්තාම මේකේ දෙපැත්තේ මේ තියෙන ෆයි බන්ධන. මේ මැද තියෙන සිග්මා බන්ධනය. මොකක්ද අපි ෆයි බන්ධනයක් කියලා කිව්වේ? මොකක්ද සිග්මා බන්ධනයක් කියලා කිව්වේ? අර අපි මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලාව අපි එක මේ ඒකකයේදී කතා කරනවා. ඒවා මේ අදාළ පරමාණු දෙකේ න්‍යෂ්ටියක සම්බන්ධ වෙන එකම රේඛාවේ ස්පර්ශ වෙලා මේ විදිහට සම්බන්ධ වුණොත් ගොඩ නැගෙන්නේ සිග්මා බන්ධනය. එතකොට මේ සිග්මා බන්ධනය කොට ෆයි බන්ධනය කොට නැගෙන්නේ කාබන් වලාවේ තියෙන පුළුවන් මෙහෙම p ඉලෙක්ට්‍රෝන වලා පැත්තෙන්. එතකොට මේ පැත්තෙන් මේ දෙන්න ස්පර්ශ වුණොත් මේ දාමේ එතකොට අපිට ගොඩ නැගෙන්නේ එච්චර ශක්තිමත් නැති ෆයි බන්ධනයක් තමයි. එතකොට ඒක නිසා මේ ෆයි බන්ධනයක් සහ එතකොට අපිට ගොඩ නැගෙන්නේ දැන් ඒ කියන්නේ මේ වගේ මේකටත් තියෙනවා කාබන්ට p ඉලෙක්ට්‍රෝන වලා මේකටත් තියෙනවා p ඉලෙක්ට්‍රෝන වලා දැන් එක බන්ධනයක් හැදිලා තියෙනවා. ඒක නිසා මේ දෙන්න එක්ක සම්බන්ධ වුණාට පස්සේ එතකොට අපිට ත්‍රිත්ව බන්ධනේ හැදෙන මේ දෙන්න ෆයි බන්ධන. මැද තියෙන කෙනා සිග්මා බන්ධන. ඒක නිසා එක ෆයි බන්ධනයක් විතරක් ආකලනයට ලක් වෙන්න පුළුවන්. ඒකයි අපි පාලිත හයිඩ්‍රජනීකරණය කියලා කියන්නේ. ඒකට විශේෂ ප්‍රතික්‍රියා ආරම්භ තියෙනවා. එතකොට අපි ප්‍රොපයින්ම ගත්තොත් ඒකට ගන්න ඕන H2 එක පැලේඩියම්. අනිත් ඒවා හරියන්නේ අමතරව තියෙන්න ඕන බේරියම් සල්ෆේට් ෆිනොලින් කියන. එතකොට මේකේ එක ෆයි බන්ධනයක් ඉතුරු වෙනවා. එකකට විතරයි හයිඩ්‍රජන් ආකලනය වෙන්නේ. එතකොට අපිට සම්බන්ධ වෙන්නේ prop 1 in එක. එතකොට මෙතෙන්දී අපිට හම්බුනේ ඇල්කේනියා ප්‍රොපේන් මේකෙදී අපිට ඇල්කීනයක් හම්බ වෙන එකද ඇල්කීන නිෂ්පාදනයේට මේක යොදා ගන්න පුළුවන්. මේක තමයි එතකොට සමහර තැන්වලදී අපි කියවා මේ බේරියම් සල්ෆේට් වෙනකොට කියනවා විෂකල උත්ප්‍රේරක කියලා. දැන් එතකොට එහෙමනම් බලමු අපි. හරි දැන් අපි කළා බ්‍රෝමින් HBr ආකලනය, බ්‍රෝමින් ආකලනය, ඊළඟට හයිඩ්‍රජන් ආකලනය. ඊළඟට අපි බලනවා තංක සල්ෆියුරික් එක. එතෙන්දි විශේෂත්වයක් තියෙන්නේ රසදිය අයනයක් නැත්නම් මර්කියුරික් අයනයක් තියෙනවා. ඒක නිසා අපි කියනවා මර්කියුරික් අයන ඇතුළේ තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතෙන්දී අපි ගත්තොත් එහෙම ඇසිටලි තනුක H2SO4 එක අපි දානවා. එතකොට He2+ කැටායනය. එතකොට මේකෙදි විශේෂත්වය තියෙන්නේ අපිට හම්බ වෙනවා ඇල්ඩිහයිඩයක්.
එතනල් කියන ඇල්ඩිහයිඩ්. හැබැයි මේකෙදි විතරමයි. අනිත් ඒවා ඔක්කොගේම කීටෝනයක් හම්බ වෙන්නේ. කාබන් පරමාණු දෙකක් තියෙන අවස්ථාවේ විතරමයි අපිට ඇල්ඩිහයිඩ් හම්බ වෙන්නේ. අනිත් අවස්ථා ඔක්කොගේම ඒ කියන්නේ අපි ප්‍රොපයින් බියුටයින් මේ වගේ අනිත් ඕන එකක් ගත්තාම එතකොට අපිට හම්බ වෙන්නේ කීටෝන. දැන් අපිට හම්බ වෙන්නේ කීටෝනය. අපි සාමාන්‍යයෙන් මේක ඇසිටෝන් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රොපන් 2 ඕන් එක. ඒ IUPAC කියන්නේ ඇසිටෝන් කියන කීටෝනේ තමයි අපිට ඒකෙදි හම්බ වෙන්නේ. දැන් එතකොට අපි තවත් එකක් ගත්තොත් මේ වගේ පංචමාදාන අර ප්‍රතික්‍රියාවට. එතකොට අපිට හම්බ වෙන්නේ දැන් මේ එක කාබන් පරමාණුවකට එනවා අර ආකලනය වෙලා CO බන්ධනය. එතකොට අනිත් එක්කෙනා CH2 වෙනවා. හැබැයි ඔතෙන්දී අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙනවා. දැන් එතකොට මෙතන කාබන් පරමාණු මේකේ O එක ඉන්න පුළුවන් මෙතෙන්ටත් එන්න පුළුවන් මෙතෙන්ටත් එන්න. දැන් මේක දෙපැත්තෙම කාබන් පරමාණු දෙකයි. නමුත් O එක යන්නේ වැඩි කාබන් පරමාණු සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙන තැන. මේ වගේ එතකොට CH3 මේක තමයි ඒකට ඇත්තටම ප්‍රධාන ඵලය වෙන්නේ. අපිට ඒකට හම්බ වෙන්නේ. ඉතාසුළු ඵලයක් හම්බ වෙන්න පුළුවන් මේකේ අනිත් අවස්ථාවට ගිහලා ඒ කියන්නේ ඉතාසුළු ඵලයක් ඒ කියන්නේ මේ වගේ නමුත් අපේ ප්‍රධාන ඵලය වෙන්න ඕන මේක. මොකද අරක ඒකේ එන්නේ අර ස්ථායි කාබෝ කැටායනය හරහා නිසා. මේක තමයි ඒකට එතෙන්දී විශේෂයෙන් ඒකට අපිට තනක සල්ෆරික් එක්ක මර්කියුරස් අයන තියෙන්න ඕන. හොඳයි අපි බලමු ඊළඟ ප්‍රතික්‍රියාව. ඒක සෝඩියම් සමග. එතකොට මේ සෝඩියම් සමග තියෙන්නේ අග්‍රස්ත ඇල්කයින පමණයි. දැන් අපි දන්නවා අග්‍රස්ත ඇල්කයින කියන්නේ මොනවද කියලා. එතකොට මෙතන සෝඩියම් හුඟක් වෙලාවට මේකෙදී අපි පාවිච්චි කරන්නේ ඇමෝනියා වල දිය වෙලා තියෙන සෝඩියම්. ඒකත් සමහරවිට මෙතෙන්ට NH3 කියලා තියෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මේ සෝඩියම් එක සම්බන්ධ වෙනවා මේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් පරමාණු. ඒක හැබැයි අයනික එකක්. කාබන් පරමාණු වල ඍණාරෝපණයක් තියෙනවා සෝඩියම් එකට ධන එකක් තියෙනවා. ඒක නිසා අපි එතෙන්ට ඉරි කැලලක් යොදාන්නේ නැහැ. ඉරි කැලලක් කියන්නේ සෝඩියම් මෙහෙම මේ විදිහට අපි ඒක ලියන්නේ නැහැ. එතකොට හේතුව මොකද? මෙතන ඉරි කැලල පාවිච්චි කරන සහසංජ ඒක නිසා අපි මෙතන අයනික බන්ධනයක් නිසා මේක පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍යයෙන් වත් වෙලාවට අපි කියන්නේ ත්‍රිත්ව බන්ධනයේ දෙපැත්තේ තියෙනවා නම් දැන් අග්‍රස්තල් කයින දෙකම තියෙනවා නම් එතකොට හුඟක් වෙලාවට මේකේ අපි වැඩිපුර සලකන්නේ අපිට එකම එක බන්ධනයකට සම්බන්ධ වෙච්ච අවස්ථාව. එතකොට මේක එහෙම නැතුව සමහර වෙලාවට පළ දෙකම හැදිලා තියෙන්නත් පුළුවන්. පළ දෙකම කියලා කියන්නේ
මේකත් එක්ක ඒ කියන්නේ දෙකටම ආදේශ වෙච්ච එකක් තියෙන්න පුළුවන්. අපි වැඩිපුර අපි අපේ යාන්ත්‍රණවලදී නැත්තම් හරි යාන්ත්‍රණ නෙමෙයි ප්‍රතික්‍රියා පරිවර්තනවලදී මේක තමයි වැඩිපුර ගන්න අපිට කියලා නැත්නම් විශේෂිතව අපි එකක් ආදේශ වෙන ඵලය තමයි ගොඩක් වෙලාවට ගන්න. හැබැයි දෙකක් හම්බ වෙන්නේ අපිට මේ තයින් වලට විතරයි. අනිත් ඒවාදී ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි. එතකොට මේ අග්‍රස්ත ඇල්කයින් තියෙන අවස්ථාව. ප්‍රධානිත් මැද තිබුණොත් එහෙම දැන් අපි අග්‍රස්ත නොවන ඇල්කයින්යක් තිබුණොත් ඒකට මේක උත්තර දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතන වගේ මේ වගේ එකක් තිබුණොත් මේ තියෙන්නේ එතකොට 2 බියුටයින් වගේ එකක්. මේක සෝඩියම් එක ප්‍රතික්‍රියාවක් නැහැ. අග්‍රස්ත ඇල්කයින නැත්තම් ත්‍රිත්ව බන්ධනයේට හයිඩ්‍රජන් එකක් තියෙන්න ඕන. එතකොට මේ මෙතන තියෙන මේක තමයි අපි කියන්නේ මේ විතරයි අපි කියන්නේ අග්‍රස්ත හයිඩ්‍රජන් කියලා කියන්නේ. අග්‍රස්ත H එක තමයි මේ. මේ ඔක්කොම මේවා අග්‍රස්ත ඒවා නෙවෙයි. හොඳයි අපි ඊළඟ ප්‍රතික්‍රියාව බලමු. ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක. ඒකත් එතකොට ප්‍රතික්‍රියාව වෙන්නේ අග්‍රස්ත H සහිත සංයෝගයක විතරයි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අර විදිහට ප්‍රොපයින් ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන එක අපි ගොඩක් වෙලාවට ඇමෝනියා සම්බන්ධ වෙනවා මේකේ. එහෙනම් අපි සමහර වෙලාවට NH3 දෙකක් යන හන්ද මෙහෙම ලියන්නත් පුළුවන් ධනයි. නැත්තම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. එතකොට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන. එතකොට අපිට ඉන්නේ මෙතන සිල්වර් එකක් ධන හැටියට සම්බන්ධ වෙනවා මේ ඇල්කයින්. එතකොට මේක විශේෂිතව සුදු අවක්ෂේපය. එතකොට සමහර වෙලාවට මේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන එකට අපි ඇල්ඩිහයිඩ් යටතේ ප්‍රතිකාරකයේ නමක් දෙනවා ටොලන් ප්‍රතිකාරකය. ඒක හන්ද සමහර වෙලාවට මේක ටොලන් කියන නමිනුත් හඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් වැඩිපුර දෙන්නේ මේ නමින් ඇල්කයින් යටතේ. ඒකද ටොලන් නම දෙන්නේ අපි ඇල්ඩිහයිඩ් සහ කීටෝන යටතේ නිසා. ඒක නිසා මේකත් විශේෂිතවම තියෙන්නේ අග්‍රස්ත ඇල්කයින් සඳහා විතරයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මෙන්න මේ වගේ ත්‍රිත්ව බන්ධනය තියෙනවා නම් එතකොට CH3 දැන් මේකට අපි මේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් දැම්මට එතකොට ප්‍රතික්‍රියාවක් නැහැ. මේක නිසා ඒක අපි මතක තියාගන්න. ඊළඟට මේක අපිට අඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. අග්‍රස්ත ඇල්කයිනයක් අඳුරා ගන්න සිල්වර් නයිට්‍රේට් දැම්මම සුභවක්ෂේපයක් හම්බ වෙනවා. ඊළඟට අපි බලමු ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ් සම. එතකොට එතෙන්දිත් අපි මේක ප්‍රතික්‍රියා වෙන්නේ අග්‍රස්ත ඇල්කයින් සඳහා පමණයි. මේ කියන්නේ ඇමෝනියා යොදපු ඇමෝනිය කියුප්‍රස් ක්ලෝරයිඩ්. කියුප්‍රස් කියලා කිව්වේ මෙතෙන්දි කොපර් වල ධන එක ඔක්සිකරණාංක කියන්නේ. එතකොට ඒකෙත් වෙන්නේ කොපර් එකක් අර ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් පරමාණුවේ තියෙන ඍණාරෝපණයක් වෙනවා. මොකද ඒකදී H යන්නේ ධන අයනයක්. ඒක නිසා කියුප්‍රස් පරමාණුවක් මෙතෙන්දි අයනික බන්ධනයක් හැටියට සම්බන්ධ වෙනවා. මේක චොක්ලට් දුඹුරු. දුඹුරු අවක්ෂේපය. ඒ අවක්ෂේපය එතකොට අපිට ඔක්කොම ඒ කියන්නේ මේ ප්‍රොපයින් කියලා නැහැ. අනිත් ඒවාටත් අපිට ඒකම වගේ තමයි. එතකොට මේක අපි ගත්තොත් දැන් බියු 1 බියු ටයිම් එකට
එතකොට ඒකටත් අපි දැම්මොත් එතකොට ඒකත් අපි ගන්නෙ චොක්ලට් දුඹුරු අවක්ෂේපයක් හැටියට. එතකොට මේකත් චොක්ලට් දුඹුරු. චොක්ලට් දුඹුරු අවක්ෂේපයක්. ආන්න ඒක තමයි එතකොට අපි දැනගන්න ඕනේ ටික. එතකොට ඊළඟට මම තව අනිත් එකක් කියලා දෙන්නම්. ඒකේ අපිට ඒ කියන්නේ ආම්ලික KMnO4 එක H+ KMnO4 මේක අපේ සිලබස් එකේ නැහැ. නමුත් නිකන් දැනගන්න. KMnO4 එක මෙහෙම අගට H+ දාලා තියෙන්න පුළුවන් ආම්ලිකයි කියලා කියන්නේ. එතකොට වෙන්නේ මෙන්න මෙතනින් ත්‍රිත්ව බන්ධනය කැඩිලා අපිට කාබොක්සිලික් අම්ලයක් හැදෙනවා. මේ විදිහට එන්නේ. එතකොට අනිත් එක මෙතන තියෙනවා තව කාබොක්සිලික් එකක් හැදෙනවා මේ විදිහට. ඔය දෙයකට මේක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කාබන් ඩයොක්සයිඩ් වෙනවා. හුඟක් වෙලාවට තනි කාබන් එක තියෙනවා. ඒක හන්දා අපිට මේකෙදි අමතර ඵලයක් ඇටියට කාබන් ඩයොක්සයිඩ් හැදිලා අනිත් එක කාබන් දෙකක් හන්දා ඇසිටික් අම්ලය නැත්නම් C2 එන එක හැදෙනවා. එතකොට අපිට මෙහිම එකක් තිබුණොත් ඒ කියන්නේ බියුටයින් වගේ එතකොට කාබන් පරමාණු වේගයේ 4ක් තියෙනවා මැද තියෙන ත්‍රිත්ව බන්ධනය. එතකොට මෙතනින් කැඩෙනවා. ඒක නිසා එතකොට මොකද වෙන්නේ? කාබන් පරමාණු දෙකම තියෙනවා. දැන් මේ මෙතනත් එකක් තියෙනවා. එතකොට මෙතනත් එකක්. මෙතෙන්ටත් හම්බ වෙනවා OH එකක්. මේ කාබන් පරමාණුවටත් OH එකක් හම්බ වෙනවා. එතකොට ඒ කියන්නේ ඇසිටික් අම්ලයේ දෙකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ වගේ ඒවා දෙකක්. නැත්නම් අපි කිව්වොත් 2යි CH3 COOH. එතකොට ඒක විශේෂිතව සිලබස් එකේ නැහැ. නමුත් අර පිළිතුරු වල තියෙන්න පුළුවන්. ඒක නිසා නිකන් දැනගෙන ඉන්න ඕන මොකක්ද එතකොට හැදෙන්නේ කියලා. හොඳයි. එතකොට අපි අද කතා කළා එතකොට ඇල්කයින් ගැන. ඇල්කයින් කියන්නේ YNE අයින් හැටියට නම් කරන සංයෝග වර්ගයක්. ඒකේ තියෙනවා අග්‍රස්ත ඇල්කයින්, අග්‍රස්ත නොවන ඇල්කයින්. අග්‍රස්ත ඇල්කයින් කියලා කිව්වේ අපි H එකක් ත්‍රිත්ව බන්ධනයට සම්බන්ධ වෙලා තියෙනවා. පිළියෙල කරගන්න අපි පාවිච්චි කරනවා ඇසිටලින් විතරක් පිළියෙල කරගන්න කැල්සියම් කාබයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවෙන්. ඊළඟට මධ්‍යසාරීය KOH එක්ක ඇල්කයිල් හේලයිඩ් ප්‍රතික්‍රියාවෙන් අපිට අවශ්‍ය කරන ඇල්කයින හදා ගන්න පුළුවන්. ප්‍රතික්‍රියා අපි කතා කළා HBr ආකලනය, Br2 ආකලනය, ඊළඟට හයිඩ්‍රජන් ආකලනය, ඒකේ පාලිත හයිඩ්‍රජනීකරණයක් තියෙනවා. ඊළඟට අපි කතා කළා තංග සල්ෆියුරික් සහ මර්කියුරස් අයන එක. ඊළඟට අපි එතකොට කතා කළේ අර විදිහට අනිත් ඒවා තියෙන ඇල්කයින වල විශේෂ අවස්ථා හැටියට අග්‍රස්ත ඇල්කයින වලට ප්‍රතික්‍රියාවක් පෙන්වුම් කරන ඒවා එතකොට ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක කියුප්‍රස් ක්ලෝරයිඩ් එක සහ ඒ කියන්නේ සෝඩියම් එක. ඒ කියන්නේ සෝඩියම් එතෙන්ද විශේෂයෙන් මම එතෙන්ද කියන්න වැරුණා එකක් තමයි සෝඩියම් එක සමහර වෙලාවට අපෝ ඇමෝනියම් ආදී නැත්තම් සෝඩියම් ඇමයිඩ් කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සෝඩියම් ඇමෝනියා එක ආදේශ වෙලා තියෙන. එතකොට ඒ කියන්නේ සෝඩියම් ඇමයිඩ් එක. ඒක නිසා මේකදී අපි විශේෂයෙන් අපි කිව්වා පාවිච්චි කරනකොට අපි අර NH3 දානවා. මොකද අදාළ මාධ්‍යයේ තියෙන අවස්ථාවේදී මේකේ ජලයේ තිබුණොත් එහෙම සෝඩියම් එක ප්‍රතික්‍රියා වෙනවා. ඒක අද ද්‍රව ඇමෝනියා වල තියෙන එකක් තමයි ගන්නෙ. එහෙම නැත්නම් සෝඩියම් ඇමයිඩ් එක පාවිච්චි කරනවා. එතකොට අමතරව අපි කිව්වා පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් එක ආම්ලික අවස්ථාවේ ගන්න. එතකොට ඒක අපේ විශේෂිතව සිලබස් එකේ නෑ. ඒක දැනගන්න තමයි ඕනේ. එතකොට එහෙමනම් අපි එතකොට අදට මෙතනින් අවසන් කරමු. හොඳයි එහෙනම් ආයිබෝ.